සෑම දිනාටම යේසු පිහිටයි. අද දවසේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට ඒක රාශි වුණා වූ ඔබ සෑම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ප්‍රේමවන්ත නාමයෙන් ඉතා ආදරෙන් පිළිගන්නවා. නමුත් අපිට වෙනදා වගේ භෞතිකව අපට එකිනෙකා මුණ ගැහෙන්නට නොහැකි වුණත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ එකිනෙකාව මුණ ගැහෙන්නට. ඒ උතුම්කම කරන කොටගෙන මේ මොහොතේ අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට සූදානම් වන මේ මොහොතේදී අපි ශුද්ධ ලියවිල්ලේ කොටසකට අපි ඇහුම්කන් දෙමු. ගීතාවලිය 115 වන ගීතයේ 9 වෙනි පදයේ සිට මම පද කීපයක් කියවනවා. එම්බා ඊශ්‍රායෙල් ස්වාමින් කෙරෙහි විශ්වාස කරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. එම්බා ආරෝන්ගේ වංශය ස්වාමින් කෙරෙහි විශ්වාස කරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. ස්වාමින් කෙරෙහි බය ඇත්තෙනි. ස්වාමින් කෙරෙහි විශ්වාස කරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. ස්වාමින් වහන්සේ අප සිහි කළසේක. අපට ආශිර්වාද කරනසේක. උන්වහන්සේ ඊශ්‍රායෙල් වංශයට ආශිර්වාද කරනසේක. උන්වහන්සේ ආරෝන්ගේ වංශයට ආශිර්වාද කරනසේක. ස්වාමින් කෙරෙහි බය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශිර්වාද කරනසේක. ස්වාමින් වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩා වර්ධනය කරනසේක්වා. අහසත් පොළවත් මැවූ ස්වාමින්ගෙන් නුඹලා ආශිර්වාද ලද්දෝය. ස්වර්ගය වනාහි ස්වාමින්ගේ ස්වර්ගය. නමුත් පොළව උන්වහන්සේ මනුස්ස පුත්‍රයන්ට දුන්සේක. මලා වුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නා වුවත් ස්වාමින්ට ප්‍රශංසා නොකරති. නමුත් අපි මෙතෙන් පටන් සදාකල්ම ස්වාමින් වර්ණනා කරන්නෙමුව. ස්වාමින්ට ප්‍රශංසා කරව. මේ උතුම් මොහොතේ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් නමස්කාර කරමින් මේ කාලය උන්වහන්සේගේ දෑතට බාර කරමු. සර්ව බලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි සමිඳුනි, ඔබ වහන්සේ අහසත් පොළවත් එහි සියල්ලත් මවා පාලනය කරන දෙවි පියාණන්ය. සමිදානනි, මේ උතුම් මොහොතේ ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත දෑතට අප එකිනෙකා බාර වෙනවා. සමිඳුනි, ඔබ වහන්සේට නමස්කාර කරන්නට ඒක රාශි වුණා වූ ඔබ වහන්සේගේ දූ දරුවන් බාරගත මැනව. පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමාන්විත හස්‍ය වුන් එකිනෙකා මත තබන පිණිසත්, පියාණනි, මේ මෙහෙය තුල ඔබ වහන්සේත් එක්ක සැබෑ සිතින් ගත කරන්න ඔබ වහන්සේගේ වරප්‍රසාද දෙන පිණිසත් අපි යාඥා කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ කරුණාවෙන් අප වට කරගනිමින්, පියාණනි, ඔබ වහන්සේට මහිමය සහ ගෞරවය දෙන්න අපට උපකාර කරන්න. දැන් සමිඳුනි, මේ මෙහි වැඩ කටයුතු කරන සෑම දේවදාස දාසියක්ම ඔබ වහන්සේට බාර කරනවා. පියාණනි, ඔවුන් එකිනෙකා අතගසලා ආලේප කරන්න. සෑම කෙනෙකුටම ඔබ වහන්සේට සැබෑ නමස්කාරයත් මහිමයත් ගෙන දෙන පිණිස අතගසන්න. යේසුස් වහන්සේගේම ජීවමාන නාමයෙන්. ආමේන්. ස්තුති වේවා ස්වාමිනී, ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමිනී. තවත් සබත් දිනයක උදෑසන ස්වාමිනී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඔබත් සමග එකතු වන්නට අපේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ලැබීම ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඒ වගේම දෙව් පියාණනේ, ඔබ සෑම දෙනා ස්වාමිනී අප සමග එකතු වන්නා වූ සෑම දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී සියලු දෙනා සමග ඔබ වහන්සේ සිටිය මැනව. ඒ වගේම දෙව් පියාණනේ, ඔබ වහන්සේ අපේ නමස්කාරය බාර ගන්න වෙනව ස්වාමිනී. දවසේ අපි ස්වාමිනී ප්‍රීතියෙන් ස්වාමිනී ඔබ වහන්සේ මේ සැදූ දිනය ගැන ස්තුතිවන්ත වෙමින් නමස්කාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේට ගායනා කරමින් මේ දවසේ ගීතය ස්වාමිනී. Vida
අපි සෑම දෙනා අපි සෑම දෙනා මෙදාවසේ සමිඳුන් සෑදූ ප්‍රීතිවෙමු අපි සෑම දෙනා මෙදාවසේ සමිඳුන් සෑදූ. හලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට නමස්කාර වේවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී අප වෙනුවෙන් ස්වාමිනී කුරුසපත් වුණු නිසා ස්තුතියි ස්වාමිනී. ඒ වගේම දේව පියාණනි ඔබ වහන්සේගේ අනගි ලේවලින් ස්වාමිනී ඔබ වහන්සේ අපව අපේ පාපයන් ඒ වගේම අපේ ශාපයන් ස්වාමිනී සෝදලා ඒ සියලු දේ අපේ ජීවිතවලින් දුරලලා ස්වාමිනී අපව නිදොස් කළ නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී අපේ ජීවිතවල තිබෙනා ඒ සියලු අයුතුකම් ස්වාමිනී අපෙන් නිදහස් කළ නිසා ස්තුතියි ස්වාමිනී. ඒ සියලු දේවලින් අපව නිදහස් කළ නිසා ඔබ වහන්සේට අපි ගායනා කරනවා ස්වාමිනී. අපේ පාප සෝදලා ඒ වගේම දේව පියාණනේ ගීතේ ගායනා කරමින් ඔබ වහන්සේට අපි තවදුරටත් නමස්කාර කරනවා ස්වාමිනී. ස්තුති වේවා ස්වාමිනී නමස්කාර වේවා ස්වාමිනී. ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේට ස්වාමීනි ගායනා කරන්න ඔබ වහන්සේ අපිට දෙන්නා වූ කරුණාව නිසා අපි ගායනා කරනවා. තවදුරටත් දේව පියාණනේ ඔබව නමදිමි ගීතය ගායනා කරමින් අපි ඔබ වහන්සේ සමග එකතු වෙනවා ස්වාමීනි. හලෙලූයා ස්වාමීන් නමස්කාර වේවා ගෞරව වේවා.
ඔබ වෙතට මගේ දැපස වෙලා ඔබේ ගුණ ගයා ඔබව නම දෙමි. ස්තුතියි ස්වාමීනි දෙව්ඥානනේ ඔබ වහන්සේ ස්වාමීනි නිරන්තරයෙන් නමස්කාර කරන්න ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන්න ස්වාමීනි ඔබ වහන්සේ අපට දෙන්නා වූ කාලය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඒ වගේම දෙව්ඥානනේ ඒ සෑම කාලයකදීම අපේ ජීවිතයේ ස්වාමීනි සෑම මොහොතකම අපේ ගුණවන්ත සිත ඔබ වහන්සේ වෙතට ඔසවන්න ඔබ වහන්සේම දීපු කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අපි ආඥා කරමු. ශුද්ධ මහෝත්තම දෙවියන්ණනි අපි ඔබ වහන්සේට මේ දැසන මැදහත් කාර්කම් කරන ඔබ වහන්සේගේ දරුවන් හැටියට පියාණෙනි විශේෂයෙන්ම ස්වාමිනී අපි ඔබ වහන්සේට ආඥා කරනවා මේ අපි ගත කරන්නා වූ කාලය ගැන පියාණෙනි ඔබ වහන්සේ ඒ සියල්ල දන්නා වූ දකින්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී ලෝකයේ අනික් රටවල මෙන්ම ස්වාමිනී අපේ රටේ තිබෙනා වූ ඒ භයංකර වූ තත්ත්වය ගැන අපි ඔබ වහන්සේට ආඥා කරනවා ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණෙනි ඒ පැතිර යනා වසංගතය ගැන ස්වාමිනී අපි ඔබ වහන්සේට ඔබ වහන්සේගේ දරුවන් හැටියට සභාවක් හැටියට එකමුතුව ආඥා කරනවා පියාණෙනි ඒ කාරණීය පාලනය කිරීම සඳහා ස්වාමිනී මේ රටේ ක්‍රියා කරන්නා වූ රටේ නායකයාගේ පටන් ස්වාමිනී සෑම සෞඛ්‍ය අංශයේ නිලධාරියෙක් ගැනද ආරක්ෂක අංශයේ සේවය කරන නිලධාරීන් ගැනද අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා ඒ වගේම ඔවුන් ගැන ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා පියාණෙනි ඔවුන් විශේෂයෙන් ඔබ වහන්සේගේ රැකවරණයට ආරක්ෂාවට අපි බාර කරමින් ආඥා කරන අතර පියාණෙනි මේ தත්ත්වය මනවින් පාලනය කරගෙන කළමනාකරණ කරගන්න පිණිස ඔවුන්ට ප්‍රඥාවත් දැනුමත් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ශක්තියක් දෙන පිණිස අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ආඥා කොට ඉල්ලනවා ඒ වගේම ස්වාමිනී මේ දේශයේ සෙනගටත් ඔබ වහන්සේගේ අනුකම්පාවද දයාවද දක්වමින් ස්වාමිනී මේ தත්ත්වය තුල ස්වාමිනී වාගකීමක් ඇති පුරවැසියන් ලෙස හැසිරෙන පිණිස සෑම කෙනෙක්ට ඔබ වහන්සේගේ ප්‍රඥාව කරුණාව දෙන පිණිසත් අපි ආඥා කරනවා ඒ වගේම ස්වාමිනී අපි සභාවක් හැටියට විශේෂයෙන්ම මේ සභාව ගැනද ඔබ වහන්සේට ස්තුති කරමින් ආඥා කරනවා අපිට ඔබ වහන්සේගේ ස්වාමිනී මේ අභිමුඛයට රැස්ව ස්වාමිනී මේ සභාව කියන ගොඩනැගිල්ලට අපිට එක් රැස් වෙන්න නොහැකි වුණත් පියාණෙනි අපි සිටින ස්ථානයේ සිට ඔබ වහන්සේව නමස්කාර කරන්න ඔබ වහන්සේ දෙන්නා වූ අනර්ග කාලය ගැන ඒ අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණෙනි අපේ සභාවේ සෑම ඒ දේවගැති කණ්ඩායමේ නායකත්වයේ දරණගේ පටන් සියලු ඇදහිලිවන්තයන්ද ස්වාමිනී ඒ වගේම සබත් පාසල් දරුවන් දක්වා සෑම කෙනෙක් අපි ඔබ වහන්සේගේ දිව්‍යමය සුරක්ෂිත දෑතට බාර කරනවා පියාණෙනි මේ පැතිර යන අවසංගත තත්ත්වය තුළ ඔබ වහන්සේ වුණ ආරක්ෂා කරන්නගේ පවුල් රැකවල් කරන්න කියලා අපි ආඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වගේම පියාණෙනි මේ කාලය තුල යම් ආකාරයක ආර්ථික අපහසුතාවයන් වලින් පෙළෙනා ඔබ වහන්සේගේ දරුවන් ගැන පවුල් ගැන අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ඒ අයට ස්වාමීන් වහන්සේගේ සැපයීම අත්දකින්න කරුණාව දෙන්න පිණිසත් ඔවුන්ට අවශ්‍ය දේ ඔබ වහන්සේම සපයමින් ඔවුන්ට මඟ පෙන්වීම ආරක්ෂා කරන පිණිසත් ස්වාමීන් අපි යාඥා කරනවා. ඒ වගේම ස්වාමීනි මේ කාලයේදී ඔබ වහන්සේගේ දරුවන් හැටියට අපි සිටිනා ස්ථානයේ සිටිමින් ස්වාමීනි දේශය ගැන විශේෂයෙන්ම කන්නලව් කරන අතරම ස්වාමීන් අපිට හැකි හැම ආකාරයෙන්ම අන්‍ය මනුෂ්‍යයන්ට උදව් කරන්න උපකාර කරන්නත් ඔබ වහන්සේගේ ප්‍රේමය අනිත් අයට දක්වන්නටත් අපිට මඟ පෙන්වන්න පිණිස ආඥා කරනවා. දැන් පියාණෙනි අපගේ සභාවේ ඉදිරි සේවා කටයුතු ගැනද විශේෂයෙන්ම මේ தත්ත්වය අපි පසු කරනවත් සමගම අපි සැලසුම් කර තිබෙනා කාරණා ගැනද ඔබ වහන්සේට ආඥා කරනවා. ඒ සියල්ලදී ඔබ වහන්සේගේ මඟ පෙන්වීමත් ශුද්ධාත්මයන් වහන්සේගේ කරුණාවත් ඉල්ල ආඥා කරනවා පියාණනි. මේ දේව මෙහි සෑම කොටසක්ද ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරන අතර ඒ සියල්ල තුලින් ඔබ වහන්සේ මහිමයට ගෞරවයට පත් වුන මැනව. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. අද දින බයිබල් කියවීම 1 කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 17 වෙනි පදය දක්වා. සභාවේ ඇති වූ පක්ෂ භජනය. ඉතින් සහෝදරයනි නුඹලා සියල්ලන් විසින් එකම දේ කතා කරන හැටියටද නුඹලා අතරෙහි ભેද නැතුව එකසිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි. මක් නිසාද මාගේ සහෝදරයනි නුඹලා අතරෙහි විවාද තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්වෝය. ඉදින් මාගේ තේරුම නම් නුඹලා එක එක්කෙනා මම පාවුල්ගේය, මම අපොලොස්ගේය, මම කේපස්ගේය, මම ක්‍රිස්තුස් වහන්සේගේයයි කියන බවය. ක්‍රිස්තුස් වහන්සේ බෙදී සිටිනසේක්ද? පාවුල් නුඹලා උදෙසා කුරුසියේ ඇන ගසනු ලැබුවේද? නොහොත්
පාවුල්ගේ නාමයට නුබලා බෞතිස්ම කරනු ලැබුවහුද. මාගේ නාමයට නුබලා බෞතිස්ම කරන ලැදැයි කියන්නට කිසිවෙකුට පුළුවන් නොවන ලෙස ක්‍රිස්පස්ද ගායස්ද හැර නුබලාගෙන් වෙන කිසිවෙකු මා විසින් බෞතිස්ම නොකළ බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි. ස්තේපනස්ගේ ගෙයි වැසියන් බෞතිස්ම කෙලෙමි. ඒ හැර මම වෙන කිසිවෙකු බෞතිස්ම කළෙම් දැයි නොදනිමි. මක් නිසාස්ද ක්‍රිස්තුස් වහන්සේ මා යැව්වේ බෞතිස්ම කරන්නට නොව ශුභාරංචිය දේශනා කරන්නටය. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසය නිෂ්ඵල නොවන පිණිස වචනවල ඥානාවන්තකමින් නොවේය. ආමෙන්. සෑම දවසක්ම අපට දෙවියන් වහන්සේ දෙන අලුත් දවසක්. අද දවසේ දෙවියන් වහන්සේගේ ශුද්ධ ලියවිල්ලෙන් උන්වහන්සේ අපට කතා කරනවා. මම විශ්වාස කරනවා ඔබ දැනටමත් අද දවසට අදාළ ශුද්ධ ලියවිල්ලට ඇහුම්කන් දෙන අවස්ථාවේදී පවා උන්වහන්සේ ඔබට කතා කරා. දැන් අපි සූදානම් වෙනවා ඒ කොටසේ යම් විස්තරයක් ඔබත් එක්ක බෙදා ගන්න. මං හිතනවා ඔබට මතක ඇති 1812 වෙනි අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා එංගලන්තේ ඉඳලා අපේ ලංකාවට එනවා මිෂනාරිවරු. මේ ශුද්ධ වූ සුභාරංචිය රැගෙන එන මේ බැප්ටිස්ට් මිෂනාරිවරු ඒ අය පිටකොටුවේ ගබඩා කාමරයක දේව මෙහියන් පවත්වනවා. හැබැයි ටික කලකට පස්සේ ඔවුන්ට පුළුවන් වෙනවා මේ ස්ථානයට ඇවිල්ලා මේ ආකාරයට දේව ගෘහයක් හදලා දෙවියන් වහන්සේට මෙහෙවර කරන්න. ඒ ආරම්භ කරපු දවසේ ඉඳලා අද දවස දක්වා ස්වාමින් වහන්සේ මහිමාන්විත දේවල් මේ දේශය තුල කරන්න පිණිස මේ ස්ථානය උන්වහන්සේ පාවිච්චි කරලා තිනවා. ඒ නිසා මේ වචනේ ආරම්භ කරන්නට කලින් මම කැමති දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. ඒ මෙහෙවරට දායක වුණු සෑම දේව දාස දාසියක් ගැනම. සමහර වෙලාවට ඔබට පේන්නේ මේ වේදිකාව මත සිටින අය පමණයි. ඒ අයත් විශාල කාර්යභාරයක් කරනවා. නමුත් මේ වේදිකාවෙන් පිටුපස තවත් බොහෝ පිරිසක් මේවා සාර්ථක වන පිණිස කටයුතු කරනවා. අපි ඒ අයත් අනිවාර්යෙන්ම මතක් කළ යුතුමයි. මක් නිසාද ඔවුන්ගේ යාඥාවන්, ඔවුන්ගේ මැදහත්කාරකම්, ඔවුන්ගේ ආශිර්වාදය නොලැබෙන්නට මේ තාක් ගමනක් අපට එන්න පුළුවන් කාරකමක් ලැබෙන්නේ. ඉතින් මේ ගමන එන්නට මහ විශාල පිරිසක් දායක වුණා. ඒ අය ගැන දෙවියන් වහන්සේට අපි අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා. දැන් අපි මෙවැනි ගමනක් එන විට සභාවක් හැටියට විවිධාකාර ප්‍රශ්න කරදර ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ගැටලු වලදී අපි කොහොමද ක්‍රියා කරන්නේ? ශුද්ධ ලියවිල්ලේ මොනියම් දෙයක්ද අපට පහදලා දෙන්නේ කියලා ඊට කුඩා කොටසකින් වචනයක් දැනගන්නා පිණිසයි මේ මොහොතේදී අප එකිනෙකා රැස් වෙලා සිටින්නේ. ඉතින් අපි කියවන්නට යෙදුනේ පළවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 17 වෙනි පදයේ දක්වයි. ඉතින් මේ කොටස අප කියවද්දී අපි කැමති මේකේ යම් තාක් දුරටවත් මේකේ සුල මුල හොයාගන්න. දැන් ඔබට මතක ඇති මීට කලින් මම ඔබත් එක්ක ගත කරා වූ එක් දේශනාවකදී මම මේ ගැන ඔබට පැහැදිලි කරන්නට යෙදුණා. ක්‍රිස්තු වර්ෂ 50 දී පාවුල්තුමා ඇතැන්ස් නගරේ ඉඳලා කොරින්තියට යනවා. කොරින්තියට යනකොට ඒක අලංකාර වූ ශුද්ධ වූ නගරයක් හැටියට තිබුණේ නැහැ. ඒ කොරින්ති වාසීන් දෙවිවරුන්ට නමස්කාර කරා. විවිධ දෙවිවරුන්ට දේවාල 12ක් පමණ එහි හිටියා. ඒ 12 දේවාල 12ක් පමණ තිබුණු ඒ නගරයේ ලක්ෂ 6මාරකට වැඩි පිරිසක් වාසය කරා කියලා
ඉතිහාසඥයන් ගණන් බලා තිබෙනවා. ඒකම අර ප්‍රේමේ දේවතාවිය කියන තැනැත්තියටත් කැප වුණා වූ විශාල දේවාලයක් එහි තිබුණා. එය අයහපත් වූ තැනක්. එතන ඊටමත් අයහපත් ලෙස හැසිරුණා වූ වෛශ්‍ය කාන්තාවන් 1000ක් පමණ හිටියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට අපිට හිතලා බලන්න පුළුවන් ඒ කොරින්තිය මොනතරම් නපුරු තත්වයක තිබුණාද කියලා. හැබැයි ඒ වගේම මේ ග්‍රීක ආభాසය නිසා ඒ නගරයට හැම විටම තිබුණු දැක්මක් තමයි ඔවුන් හැම විටම බුද්ධිය ගැන මෙහෙයුවා. ඒකට හිතුවා අපට අවශ්‍ය මේ ලෝකේ ජීවත් වෙනකොට බුද්ධිමත් පිරිසක් හැටියට ඉදිරියට යන්න. ඒ නිසා දර්ශනවාදය පෙරටුකටගෙන ඒ අය බුද්ධිය පිළිබඳව සංවාදවල යෙදුණා. ඒ අය කිව්වා අපට ගැලවීම අවශ්‍ය නැහැ. අපට යේසුස් ක්‍රිස්තුස් ගැන අපට අවශ්‍යතාවයක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ බුද්ධියයි. හැබැයි මේ පිළිබඳව අවබෝධ කරගත්ත පාවුල්තුමා එතුමා ඊ타මත්ම අලංකාර ලෙස එතුමා කතා කරලා කියනවා මේ සුභාරංචිය පලස්තීනයේ සිටින ජනතාවට මෙන්ම ලෝකයේ සෑම කෙනෙකුටම උගත් බුද්ධිමත් වංශවත් සෑම කෙනෙකුටම ගැලවීමේ මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව එදා පාවුලුතුමා විස්තර කර දෙන්නට පටන් ගත්තා. ඉතින් එහෙම හැදුව අලංකාර සභාවක් ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. එතුමට පුළුවන් වුණා වසර 1.5ක පමණ කාලයක් මේ සභාව තුල කටයුතු කරන්න. එතුමා ඒ සෙනග රැක බලාගත්තා. ඒ සෙනගට ඉගැන්නුවා. ඒ වගේම ඒ සෙනගත් එක්ක යාඥා කළා. දැන් මෙහෙම ඉඳලා එතුමා පිටත් වෙලා යනවා. හැබැයි මෙන්න පිලිප්පියට ගියාට පස්සේ එතුමට ආරංචි වෙනවා සභාවේ හිතා ගන්නත් බැරි ආකාරයට ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබෙනවා කියලා. ඉතින් පාවුලුතුමා ඒ සේරම දත්තයන් කැටි කරගෙන සභාවට පණිවිඩයක් දෙනවා සෑම කෙනෙකුටම ක්‍රිස්තුස් වහන්සේගෙන් තොර ජීවිතයක් නැහැ. සියල්ලටම පිළිතුර යේසුස් වහන්සේ පමණක්ම බව එතුමා ප්‍රකාශ කරනවා. දැන් බලන්න මෙතන මෙහෙම කියනවා 10 වෙනි පදයේ ඉතින් සහෝදරයනි නුඹලා සියල්ලන් විසින් එකම දේ කතා කරන හැටියටද නුඹලා අතරෙහි ભેද නැතුව එක සිතකින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹලාගින් ඉල්ලමි. මක්නිසාද මාගේ සහෝදරයනි නුඹලා අතරෙහි විවාද තිබෙන බව. දැන් මේ පාවුලුතුමා සභාවට කතා කරලා කියනවා මොනවද කියන්නේ? සභාව තුල ભેද බින්න වෙලා. එනිසා එතුමා ඊ타ත්ම ඕනෑකමින් ආදරයෙන් කතා කරලා සභාවට කියනවා එකතු වෙන්න, එකඟ වෙන්න. මේ එකතු වීම සහ එකඟ වීම වෙන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේට කැප වුණා වූ ජීවිත තිබෙනවා නම් පමණයි. ඒ නිසා පාවුලුතුමා ඒ සෙනගට ආයාචනයක් කරනවා. මේ 10 වෙනි පදයට පැහැදිලිව කියනවා එක සිතකින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියට. දැන් මේ සේරම කරන්න පුළුවන් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනෝ නම් පමණයි. දැන් ඔබ මොහොතක් කල්පනා කරොත් මේ අපේ පාවුලුතුමා මේ සභාව තුල වසර ගණනාවක් ඉගෙනුවා. වසර 1.5ක විතර කාලයක්. හැබැයි මොනියම් හෝ දෙයක් වෙලා ඒ සෙනග ભેද බින්න තත්වයකට පත් වෙලා තිබෙනවා. දැන් මේ
වාද විවාද නැත්නම් මේ බෙදීම් පිළිබඳව පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 12 වෙනි පදයේ දක්වා කතා කරනවා. 11 වෙනි පදයේ කියනවා මාගේ සහෝදරයනි නුඹලා අතරේ විවාද තිබෙන බව ක්ලෝයිගේ පවුලේ අය මට දැන්වෝය. ඉතින් මාගේ තේරුම නම් නුඹලා එක් එක්කෙනා මම පාවුල්ගේය, මම අපොල්ලොස්ගේය, මම කේපස්ගේය, මම ක්‍රිස්තුස් වහන්සේගේයි කියන බවය. දැන් මේ සභාව බෙදිලා සමහර අය කියනවා මම පාවුල්තුමාගේ කණ්ඩායමේ. මේ සභාව හතරකට බෙදිලා සමහර අය කියනවා මම අපොල්ලොස්ගේ. තවත් අය කියනවා අපි කේපස්ගේ. කේපස් කියන්නේ පේතෘස්තුමාටයි. සමහරක් අය කියනවා අපි යේසුස් වහන්සේගේ. මේ එකම සභාවේ ප්‍රේමයෙන් වෙලී හිටිය සෙනග දැන් කණ්ඩායම් හතරකට බෙදිලා. ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ? දැන් සභාවක මෙහෙම ભેද බින්න වෙන්න පුළුවන්ද? ඇයි අපි නමස්කාර කරන්නේ එකම දෙවියන් වහන්සේට? අපි යාඥා කරන්නේ උන්වහන්සේට. එතකොට මේ සභාව තුල මෙහෙම ભેද ඇති වෙන්නේ? හැබැයි පාවුලතුමා මේ පිළිබඳව අපිට කතා කරලා තියෙනවා. දැන් එතුමාම කියනවා සමහර වෙලාවන් වලට සභාවේ ભેද බින්න තත්වයන් ඇති වෙන්නේ සභාවේ තිබෙන විවිධාකාර ආත්මික ශක්තිමත්කමක් නොමැතිකම කියලා. දැන් බලන්න පාවුලතුමා පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේම අපට කියනවා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පිරිසිදු කරන ලද්දා වූ ශුද්ධවන්තව සිටීමට කැඳවනු ලද්දා වූ කොරින්තියේ තිබෙන දෙවියන් වහන්සේගේ සභාවටද ඔවුන්ගේ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාඥා කරන්නා වූ සියල්ලන්ට ලියා එවන වගනම්. දැන් මහ පුදුම කතාන්දරයක් මෙතන කියන්නේ මොනවද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි පිරිසිදු කරන ලද්දා වූ. දැන් පාවුලතුමා සභාවට කැඳවනවා. ඔබ පිරිසිදුයි. ඔබ යහපත්. ඔබ දෙවියන් වහන්සේට අයිති සෙනගක්. ඒ නිසා පාවුලතුමා මේ බලන්න 10 සහ 11 වෙනි පදවල කතා කරද්දී එතුමා කතා කරන සභාවට මොනවද කියන්නේ? ඉතින් සහෝදරයනි. පාවුලතුමා කතා කරනවා සහෝදරයනි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අප සෑම කෙනෙක්ම එකම පවුලකට අයත් සහෝදර සහෝදරියන්. 11 වෙනි පදයේ කියනවා මාගේ සහෝදරයනි. බලන්න පාවුලතුමා සභාවට මොනතරම් ආදරය කරනවද කියලා. දැන් එතුමාට කොරින්තියට එන්න වෙලාවක් නැහැ. දැන් ඉන්නේ පිලිප්පියේ. හැබැයි ඒ වුණත් පාවුලතුමා මේ අලංකාර ලෙස සභාවට කතා කරලා කියනවා දරුවෙනි ඔබත් මමත් ජීවමාන යේසුස් වහන්සේ කරන කොටගෙන පවිත්‍ර කරලා තියෙනවා, සුද්ධ කරලා තියෙනවා, උන්වහන්සේ සන්තක කරලා තිබෙනවා. එනිසා ඔබත් මමත් ක්‍රිස්තුස් වහන්සේ තුල සහෝදර සහෝදරියන්. ඉතින් ඒ දේව දරුකම ස්වාමින් වහන්සේ අප සෑම කෙනෙකුටම දීලා තියෙනවා. මම හිතන්නේ මේ දවසේදී අපට අහන්න ලැබෙන වටිනාම දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල අප සියලු දෙනාම එකයි. අපට තත්ත්ව ભેද, ಜಾති ભેද, වර්ණ ભેද මොකක්වත් නැහැ. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය දූ දරුවන්. ඉතින් අපිට ස්වාමින් වහන්සේ කතා කරන අලංකාර දේ තමයි උන්වහන්සේගේ කැමැත්තට යටත් වෙන්න. දැන් මෙතන එහෙමනේ කියන්නේ. එක සිතකින් හා එක කල්පනාවකින් එකඟව ඉන්න කියන එකයි. ඒ නිසා අපට පුළුවන්කාරකම තියෙනවා අප තව කෙනෙකුට වඩා උසස් නැහැ කියලා හිතමින් උන්වහන්සේට යටහත් පහත් කමේ ආත්මයකින් ඒක රාසී වෙන්නට. දැන් සභාවල විවිධ ප්‍රශ්න පැන නගිනවා. විවිධාකාර කණ්ඩායම් වලට බෙදෙන්නට පුළුවන්. මේ කොරින්ති සභාව වගේම. හැබැයි ස්වාමින් වහන්සේ එතනදී අපට කතා කරලා කියනවා කොහොමද මෙවැනි තත්වයන් වල අප මුහුණ දෙන්නේ? දැන් බලන්න මේ සමහර වෙලාවට හරි පුදුමයි කියන්නේ මේ එක එක්කෙනා
එක එක්කෙනා පිළිබඳවනේ මේ පුදුම විදිහට මේ යොදාගෙන තියෙන්නේ. සමහරක් අය කියනවා මම පේතෘස්තුමාගේ, සමහර අය කියනවා මම පාවුල්තුමාගේ, සමහර අය කියනවා මම අපොල්ලොස්ගේ. දැන් බලන්නකෝ මේ සභාවේ නිර්මාර්තුවරයා පාවුලුතුමා. ඉතින් මේ පාවුලුතුමා පිළිබඳව ඒ සමහරක් අයට ලොකු ආදරයක් තිබුණා. ඇයි? පාවුලුතුමාගේ කැපවීම, එතුමාගේ ඉගැන්වීම, ඒ වගේම එතුමා කළා වූ පුදුමාකාර දේවල් නිසා සමහරක් අය හිතුවා පාවුල් තමයි අපේ නායකයා කියලා. ඒකම සමහර අය හිතුවා කේපස් තමයි, කේපස් කියන්නේ පේතෘස්තුමාට අපේ නායකයා. දැන් කේපස් කියන්නේ නැත්නම් පේතෘස්ට තමයි යේසුස් වහන්සේ සභාව බාර දෙන්නේ. උන්වහන්සේ අහනවා ඔබ මගේ සභාවට ප්‍රේම කරනවද? ඔබ මගේ සභාවට ආදරය කරනවද? මගේ රැළ නිවැරදිව රැක බලා ගන්න කියන ආඥාව දෙන්නේ පේතෘස්තුමාට. ඒක නිසා සමහර අය හිතුවා හොඳම කෙනා තමයි පේතෘස් කියලා. සමහරක් අය හිතුවා ඊටත් වඩා හොඳ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපොල්ලොස් කියලා. මේ අපොල්ලොස් පිළිබඳව ක්‍රියාපොතේ 18 වෙනි පරිච්ඡේදයේ අපට සඳහන් කරනවා. මේ ක්‍රියාපොතේ 18 වෙනි පරිච්ඡේදයේ මේ අපොල්ලොස් ගැන පුදුම දෙයක් කියනවා. ඔන්න බලාගමු අපි. අහගමු 24 වෙනි පදේ 18 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ කියනවා ඇලෙක්සැන්ද්‍රිය උපන්නා වූ උගතෙක් වූ අපොල්ලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසයට ආවේය. ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය. මේ මිනිසයා ස්වාමින් වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මෙන් ජුවලිතව සිට යේසුස් වහන්සේගේ කාරණා ගැන හරියාකාර කතා කර ඉගැන්වුවේය. ඒ විතරක් නෙමෙයි 28 වෙනි පදේ කියනවා මක්නිසාද ඔහු යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ලියවලි වලින් පෙන්වා ප්‍රසිද්ධියෙන් බලවත් ලෙස යුදෙව්වරුන් පරාජය කළේය. දැන් මේ පුදුම දේවල් කරපු මිනිස්සෙක්, අති දක්ෂ මිනිස්සෙක්. දැන් අපිට සමහර වෙලාවට මේ කොරින්ති සභාවේ අතීත තත්ත්වය අමතක කරන්න බෑනේ. මොකද බහුතරයක් මේ ග්‍රීක දාර්ශනිකවාදයට නැඹුරුණු අයනේ. ඉතින් මේ අපොල්ලොසුත් තර්ක ශාස්ත්‍රයේ උදව් කරගෙන තර්කානුකූලව යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරපු කෙනෙක්. ඒ නිසා සමහර අය හිතුවා මේ කතිකත්වයෙන් අති දක්ෂ කෙනෙක්, ඊටාම වටිනා පුද්ගලයෙක් අපිට. ඒක නිසා එතුමා තමයි සුදුසුම පුද්ගලයා කියලා සමහර අය එයාලගේ කණ්ඩායමට එන්න පටන් ගත්තා. තවත් අය එතන නතර වෙන්නේ නැතුව එයාලා හිතුවා හොඳම කෙනා යේසුස් වහන්සේ කියලා. දැන් මොහොතක් හිතලා බලමු අපේ සභාවන් ගැන. සමහර වෙලාවට අපිත් මෙන්න මේ ආකාරයට වැටෙන්න පුළුවන්. සමහර විට අපි හිතන්න පුළුවන් මෙයා තමයි නායකයා, මෙයා තමයි සුදුසු කෙනා. නැත්නම් තව එක්කෙනෙක් හිතන්න පුළුවන් නෑ යට වඩා ආරයා හොඳයි. මේ විවිධාකාර කල්ලිවාදීන් නැත්නම් කණ්ඩායම් වාදීන් සභාවන් තුල නිතැනින්ම ඇති වෙන්නට පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ? දැන් මේ පාවුලුතුමා දැන් මේක තවත් අලංකාරව අපට පහදලා දෙනවා. මේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා සහෝදරේනි ආත්මිකයන්ට මෙන් නුඹලාට කතා කරන්නට නොහැකිව මානසිකයන්ටත් ක්‍රිස්තුස් වහන්සේ තුල බිලිඳුන්ටත් මෙන් කතා කෙලෙමි. දැන් මේ මෙහෙම වෙන්නට ප්‍රධාන හේතුවක් තමයි ආත්මික තත්වයේ පහළ වැටීම. ඒ ආත්මික තත්වයේ දිලිඳු බව අති භයානක එකක් බවට පත් වෙනවා. මේ ආත්මික තත්ත්වයේ දිලිඳු වුණ ගමන්ම මිනිසුන් මොකද්ද කරන්නේ කියලා ඒ අය දන්නේ නැතුව වෙනවා. දැන් තවත් භයානක කාරණාවක් තියෙනවා. සමහර විට ඔබ දන්නවා ඇති එක පාප් වහන්සේ කෙනෙක් හිටියා ගෙගරි ද ග්‍රේට් කියලා. එතුමා
මේ පාප වහන්සේ බයිබලයේ තියෙන සෑම පාපයක්ම කොටස් 4කට කැඩුවා. කොටස් 4කට මේවා කඩලා එතුමා පළවෙනි එක හැටියට එතුමා හඳුන්වනවා උඩඟුකම තමයි අංක 1 කියලා. ඒ උඩඟුකම විතරක් නෙමෙයි දන්නවද ආත්මික උඩඟුකම. දැන් සභාවක මේ ආකාරයේ බාධාවලට පත්වෙන්න සිදුවෙන්නේ එක කාරණාවක් තමයි ආත්මික දුබලකම. ආත්මිකව ශක්තිමත් නැහැ. සමහර වෙලාවට අපි හැම කෙනාම දක්ෂයි. එක් දේවල් වලට දක්ෂයි. සභාවේ විවිධාකාර දේවල් කරනවා. මේ හැම දෙයක්ම හොඳයි. නමුත් ආත්මිකව ශක්තිමත් නැත්නම් අපි කරන වැඩවල ප්‍රතිඵලයකුත් ලබා ගන්නට අපට බැරි වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ අර පාප වහන්සේ කිව්වා වගේ ආත්මික උඩඟුකම. දැන් හිතෝපදේශ පොතේ කියනවා 16 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ උඩඟු සිත් ඇති කවුරු නමුත් ස්වාමින් වහන්සේට පිළිකුලක්. උඩඟු සිතක් තියෙනවා නම් කවුරු හරි හිතනවා නම් මම තමයි වීරයා මටයි මේවා කරන්න පුළුවන් මම නැත්තම් මේවා කරන්න බෑ කියලා කවුරු හරි යමෙක් හිතනවා නම් ඒ ආත්මික උඩඟුකම ඇවිල්ලා ඉවරයි. ඒක ස්වාමීන් වහන්සේට පිළිකුලක්. දන්නවද උඩඟුකම එනකොට වැටිලා ඉවරයි. උඩඟුකම ආවා කියන්නේ එයා වැටිලා ඉවරයි. ආයි තව දෙයක් නැහැ. ඒක නිසා මේ භයානක පාපයෙන් නැත්නම් මේ භයානක තත්වයෙන් අප ඉවත් වෙන්නට ඕනමයි. ඉතින් දන්නවද මේ උඩඟුකම ඇති වුනහම ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල කීපයක්ම තියෙනවා. මේ උඩඟුකම ඇති වුනහම ඇති වෙන පළවෙනි එක තමයි අපගේ වැරදි හා පාප අප පිළිගන්නට කැමති නෑ. දැන් මම පව් කරන්න පුළුවන් නැත්නම් අධර්මිෂ්ඨ දේවල් කරන්න පුළුවන් වැරදි දේ කරන්න පුළුවන්. හැබැයි මේ පාපය කරාම ඒක පාපයක් කියලා මට තේරුම් ගන්න බැරි වෙනවා. මොකක්ද හේතුව? ආත්මික උඩඟුකම. එතකොට මං හිතනවා මං සේරම දන්නවනේ. මට සේරම දන්නවා. ඉතින් මට සේරම දන්නවා කියලා හිතපු ගමන්ම මතක තියාගමු අපි ආත්මිකව දිලින්දෙක් බවට පත් වෙලා නැත්නම් අපේ උඩඟුකම ඇවිල්ලා මේ උඩඟුකම ආපු ගමන්ම මම කරන වැරද්දක් හැටියට මම පිළිගන්න කැමති වෙන්නේ නෑ. මේක හරි භයානක දෙයක්. සභාවන් වල මේක ඊටාම භයානක එකක්. සමහර තැන්වලදී මෙහෙම සිද්ධ වෙනවා. එතකොට ඒ අය බය නැතුව පව් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එයා පිළිගන්න කැමති නෑ. නමුත් අපට පළවෙනි යොහන් පත්‍රිකාවේ 8-9 වෙනි පදවල ස්වාමීන් වහන්සේ හරි ලස්සනට කතා කරනවා. අපි හිතනවා නම් අපි පව් කළා නෑ කියලා. යේසුස් වහන්සේ අපට ඊට අලංකාර ලෙස ඒකටත් කතා කරනවා. කොහොමද කියන්නේ? අපට පාපේ නැtei කියමු නම් අප අපවම රවටා ගනිමුව. සැබෑවද අප තුල නැත. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අප පව් කළේ නැtei කියමු නම් අප උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව. උන්වහන්සේගේ වචනද අප තුල නැත. බලන්න සුදු යොහන් තුමා මේ වයෝ වෘද්ධව හිටිය මිනිසයා අවුරුදු 90 ගණනකදී එතුමා අපට කතා කරලා කියනවා මෙන්න අපි කියනවා නම් අපි පව් කරන්නේ නැහැ කියලා අප එතනම වැටිලා ඉවරයි. එනිසා ස්වාමින් වහන්සේ අපට කතා කරනවා ඊතා ප්‍රේමයෙන් මේ ආත්මික දිලුඳු භාවයෙන් නිදහස් වෙන්න දෙවියන් වහන්සේට වඩා ලං වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ ආත්මික උඩඟුකමින් ඉවත් වෙන්න. දැන් ඊට පස්සේ දෙවෙනි කාරණාව. දැන් කෙනෙකුට අපට පුළුවන් යහපත් චේතනාවෙන් අවවාදයක් අනුශාසනාවක් දෙන්න.
හැබැයි අපි උඩඟු නම් අපි කවදාකවත් කැමති වෙන්නේ නැහැ ඒ අවවාද අනුශාසනා පිළිගන්න. දැක්කද මේ උඩඟු කමේ ප්‍රතිඵල ඊ타ත්ම භයානකයි. ඒකම තමයි මේ උඩඟු කම ආවහම තුන්වෙනි කාරණාව හැටියට මට ඔබට කියන්න පුළුවන්. තමා හිතනවා ස්වභාවයේ නායකත්වයටත් වඩා මම ආත්මිකයි කියලා. එතකොට දන්නේම නැතුව ඒ අයට පුළුවන්කාරකම ලැබෙනවා. ස්වභාවයේ නායකයටත් වඩා ආත්මිකයි කියලා හිතනහම කණ්ඩායම් හදාගෙන කැඩිලා ගිහිල්ලා වෙනත් සභාවන් පවා පිහිටවන්න. මේ භයානක පාපයට අපි හසු නොවී සිටිමු. නේ ස්වාමින් වහන්සේ හරි පුදුමයි. උන්වහන්සේ මහා පුදුමාකාර විදියට අපිට කතා කරන්නේ. දැන් මේ ඔබට මතක ඇති යෙසායා පොතේ 14 වෙනි පරිච්ඡේදය. අපි ගොඩක් දුරට අපි හොඳාකාර දන්න පරිච්ඡේදයක්. 14 වෙනි පරිච්ඡේදේ 12 සිට 15 වෙනි පදවල මෙන්න මෙහෙම කියනවා. දීප්තිමත් පහන් තාරකාව අලුයම් පුත්‍රය නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි ජාතින් හෙලා දැමුවා වූ නුඹ බිමට සිත දමනු ලැබූ හැටි නුඹ සිත තුල සිතාගෙන මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනයේ දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඊතා දුර සීමාවල තිබෙන රැස්වීම් කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළට නගින්නෙමි. මහෝත්තමයාණන්ට සමාන වන්නෙමි කීයේය. එහෙත් නුඹ පාතාලයේ නම් විලේ ගැඹුරටම බසිනවා ඇත. මේ කතා කරන්නේ බයිබල් විසරදයන් කියන හැටියට මේ සාතන්ගේ ආරම්භය ගැනයි මෙතන කතා කරනවා කියලා කියන්නේ. එසේ නම් අපි දැක්කා ඒ උඩඟු කම නිසා සාතන්ට සිද්ධ වෙන්නේ පාතාලේ ගැඹුරටම යන්නට. ඉතින් මේ කොරින්ති සභාවේ ඇති වුණා වූ මේ වියවුල්කාරී තත්වය ගැන පාවුල්තුමා කතා කරද්දී එතුමා ඒ සෙනගට කතා කරන්නේ සහෝදරයනි මගේ සහෝදරයනි. දැන් වෙනස් වෙන්න. දැන් එකිනෙකා පිටිපස්සේ යනවා නෙමෙයි. එකම කණ්ඩායමක් හැටියට ස්වාමින් වහන්සේත් එක්ක සිටින්න කියන අලංකාර පණිවිඩය ස්වාමින් වහන්සේ අපට දෙනවා. දන්නවද පුදුම කාරණාව තමයි පේතෘස්තුමාවත් පාවුල්තුමාවත් අපොල්ලොස්වත් අනේ මේ වෙන් වෙලා හිටිය අය නෙමෙයි. එයාලා එකට වැඩ කරපු එක අරමුණකට වැඩ කරපු ස්වාමින් වහන්සේ උදෙසා කටයුතු කරපු අය. ඉතින් මේ තාක් දුරට මේ සභාව ගෙන එන පිණිස ඔබ හිතන්න දැන් අවුරුදු 207ක කාලයක මොනතරම් හැලහැප්පීම් වෙන්න ඇද්ද? දැන් වර්තමානයේ දෙවියන් වහන්සේ අපට කතා කරනවා. තව දුරටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එදා අලංකාර වූ ආත්මිකව නැගිටුණා වූ කොරින්ති සභාවෙත් මේ වගේ දේවල් වුණා. ඉතින් අපේ සභාවල මෙවැනි දේවල් වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා අපි යටහත් සිටින් ස්වාමින් වහන්සේගේ නාමය මහිමයට පත් කරමින් අපි කටයුතු කරද්දී උන්වහන්සේ තුල අපට ජයග්‍රහණය උරුම කරගන්න පුළුවන්. ඒ නිසායි පාවුලතුමා කියන්නේ මගේ සහෝදරයනි මම නුඹලා සමග සිටිනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. මේ අවස්ථාවේදී උන්වහන්සේගේ ඒ ජීවමාන වචන වලින් අපට කතා කරන නිසා අපි යාඥා කරමු. සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි දාමින් අදත් ඔබ වහන්සේගේ වචනයෙන් අපට කතා කරන නිසා. පියාණනි වසර 207ක කාලයක් පුරාවටම ඔබ වහන්සේ මේ සභාවන් වල කළා වූ මෙහෙවර ගැන අනේක වාරයක් ස්තුතියි. පියාණනි එකිනෙකා කරන කොටගෙන ඔබ වහන්සේ වෙතට විශාල සෙනගක් එන පිණිස ඔබ වහන්සේ කළ මෙහෙවර ගැන අප ස්තුති ප්‍රශංසා කරනවා. ආදරවන්ත පියාණනි අපි යාඥා කරනවා ඉදිරියටත් ඔබ වහන්සේගේ මහිමාන්විත තේජාන්විත හස්තයෙන් මඟ පෙන්වමින්
ඔබහන්සේගේ වචනය තුළ පවතිමින් ඔබහන්සේට සැබෑ මෙහෙවරක් යෙදෙන්නට සෑම දේව දාස දාසියකටම සෑම සහෝදර සහෝදරියකටම ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා. පියාණනි, ඔවුන් ඔබහන්සේත් එක්ක කරන සෑම කටයුත්තකදීම ඔබහන්සේ ඔවුන්ට එළිදරව්ව මැනව. සුද්ධාත්මයන්නි, ඔවුන්ට මඟ පෙන්වුව මැනව. සියලු ගෞරවයත් මහිමයත් ඔබහන්සේට පුද කරමින් අපි බාර වෙනවා. යේසුස් වහන්සේගේම ප්‍රේමාන්විත නාමයෙන්. ආමේන්. යේසු පිහිටයි. අපි දේව මෙහි අවසන් කරමින් අපි යාඥා කරමු. පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවස ගැන. මේ දවසේ ඔබ වහන්සේ අප මැදදී සිටමින් ඔබ වහන්සේගේ දූ දරුවන් එකිනෙකාට ස්වාමිනී ආශිර්වාද කරමින් ඔබ වහන්සේට සැබෑ නමස්කාරයක් ඔසවන්නට කළ මෙහෙවර ගැන අනික වාරයක් ස්තුතියි. පියාණනි, අපේ ශක්තියෙන්වත් අපේ බලයෙන්වත් නොව ඔබ වහන්සේගේ ආත්මින් මේ දේ කරන්නට ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව ගැන ඔබ වහන්සේට දසදහස් වාරයක් ස්තුතියි කියනවා. ඉතින් පියාණනි, ඔබ වහන්සේගේ දෑතට අප බාර වෙනවා. අපට ගත කරන්න තියෙන ඉදිරි සතිය පුරාවට අප සමග සිටිය මැනව. අපගේ දූ දරුවන් සමග, අපේ නෑහිත මිතුරන් සමග ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. දැන් සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේටම වේවා. යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන්. පියව් දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයත්, යේසුස් වහන්සේගේ අති උතුම් කරුණාවත්, ශුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර සම්බන්ධකමත් සහභාගීත්වයත් උන්වහන්සේගේ නාමයේ දරන්නා වූ අප සියලු දෙනා සමග සදාකාලයටම වේවා. ආමේන්. සියලු දෙනාටම යේසු පිහිටයි.